මාධ්‍ය විදිහිතවතුන් සහෝදරත්වයෙන් පිළිගන්නවා. විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ ජාතික ජන බලවේගයේ ලෙස අපි ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව අපි එළඹෙන 20 වෙනිදා මොනෑක් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය කළා තිබෙනවා. ඒ සමුළුව පිළිබඳව අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කර ගැනීම අරමුණෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ. අපි දැන් කවුරුත් දන්නවා මේ ආණ්ඩුව එන ජනාධිපතිවරයාගේ දූර කාලයට අවුරුදු 2ක් පමණ ගත වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ දූර කාලයට මාස 16ක් පමණ ගත වී තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ වාඩි වෙනකොටත් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගන්නකොටත් මේ පාලක කණ්ඩායම් විසින් රටට විශාල පොරොන්දු බලාපොරොත්තු රාශියක් දෙනු ලැබුවා. නීති විධානයේ ආධිපත්‍යය තහවුරු කරන රටක්, ආර්ථික සංවර්ධනය අත්පත් කරගනු ලබන රටක්, ගොවි ජනතාවට සහනාධාර ලබා දෙන රටක්, රැකියා ලක්ෂ ගණන් උත්පාදනය කරන රටක්, මේ ආදී සමහර ඒවා ප්‍රායෝගික නොවන පවා නේද අපේක්ෂාවන් බලාපොරොත්තු රටේ ජනතාවට දෙනු ලැබුවා. හැබැයි දැන් සිදු වී තිබෙන තම ඉතා කෙටි කාලයක් ඇතුළත ආණ්ඩු වේගින් අප්‍රසාදයටපත් වෙලා තිබෙනවා, විවේචනයට බඳුන් වෙලා තිබෙනවා. එහි ප්‍රධානම පදනම වෙන්නේ ආර්ථිකයද. මොකද අපේ රටේ ආර්ථිකය අපේ ඉතිහාසයේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයට මුහුණ දී තිබෙනවා. දැන්ට වාර්තා වෙන විදිහට වරාය කන්ටේනර් 1500කට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ හිර වෙලා තිබෙනවා. ඒ වගේම අපිට එළඹෙන ණය වාරිකයන් ගෙවා ගැනීමට බැරි තත්වයක් උදා වේයයි කියන සැකයක් මතුවලා තිබෙනවා. ඒ වගේම ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ලෙස මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම භාණ්ඩවල හිගයක් ඇති වෙලා තිබෙනවා. ආණ්ඩු විවිධ ආනයනික සීමාවන් දාලා තිබෙනවා. ගොවි ජනතාවට තමන්ගේ වගාව කර ගැනීම සඳහා නිසි පරිදි යෙදුම් ලබා දෙන්න අසමත් වී තිබෙනවා. එනිසා ආර්ථික වශයෙන් විශාල ලෙස ප්‍රපාතයටපත් වුණු රටක්. එහි ප්‍රතිවිපාක සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයන්, සෑම ශේෂ්ත්‍රයකම පුද්ගලයන් අද අත්විඳින්න තිබෙනවා. ඒ නිසා ඒ ශේෂ්ත්‍රය ගැන කල්පනා කරොත් රටේ මහජනයාගේ අලුත් වෙනසක් අපේක්ෂාවෙන් කතා කරන්න පටන් අරන් තිබෙනවා, කරුණු ඉදිරිපත් කරන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම අපි ගත්තොත් වංචාව, දූෂණය, නාස්තිය විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දැක්ක කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ පවා කොවිඩ් වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරන ලද ක්‍රියාමාර්ගවලදී පවා ගනු ලැබු තීන්දුවලදී පවා වංචා දූෂණ සිදු කළ බව එළිදරව් වී තිබෙනවා. ඒ වගේම පොහොර පිළිබඳ ප්‍රශ්න ආපු වෙලාවේදී ගොවි ජනතාව තමන්ගේ වගාවන්ට පොහොර නැතිවීම පිළිබඳ අඳෝනාව, විරෝධය සමාජය තුළ ඉදිරිපත් වෙනකොටත් පොහොර ප්‍රශ්න විසඳීම ගනු ලැබූ තීන්දුව වංචා දූෂණ වලින් ගහන වෙලා තිබෙනවා. ඒ වගේම ජනතාවට භාණ්ඩ අඩු මිලට ලබා දෙනවා යයි කියමින් බදු අඩු කිරීම, විශේෂයෙන්ම සීනිවල බදු අඩු කිරීමේදී වංචාවන් දූෂණයන් සිදු වී තිබෙනවා. එනිසාද අපේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් සහ උවමනාවක් තිබෙනවා. මේ වංචාව, දූෂණය, නාස්තියෙන් තොර නව පාලනයක් රටට අවශ්‍ය බව. ඒ වගේම රට තුළ විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. සමාජ මුළු දෙහෙම කඩා වැටලා තිබෙනවා. රාජ්‍ය ආයතන පද්ධති විශාල අකාර්යක්ෂමතාවයක ගිලිලා තිබෙනවා. රාජ්‍ය ආයතන විශාල පාඩු ලබන ආයතන බවට පත් වී තිබෙනවා. රටේ රාජ්‍ය දේපල විකුණන තත්වයකට ඇවිල්ලා තිබෙනවා. ලෝකයේ ඉදිරියේ විවිධ කොන්දේසි වලට යටත්ව ණය ගන්න සිදු වී තිබෙනවා. එනිසා සෑම අතින්ම බිඳ වැටුණු රටක් තිබෙනවා. අසාර්ථක භාවයට පත් වූ රටක් තිබෙනවා. දැන් මේට විසඳුම කුමක්ද? දැන් තවදුරටත් මේ පාලක කණ්ඩායම්ගේ අසාර්ථක
ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව වංචා දූෂණ නාස්තිය පිළිබඳව ඔවුන්ගේ අසමත් වීම පිළිබඳව ඇතිතරමට රටේ ජනතාව දන්නවා අපි දන්නවා. හැබැයි දැන් ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ඒ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට වඩා මේ ප්‍රශ්න වලින් ගොඩේම සඳහා අවශ්‍ය වෙන විසඳුම. රටේ ජනතාව විවිධ අවස්ථාවලදී මෙවැනි අර්බුදයන් මතුවෙනකොට සාම්ප්‍රදායික විසඳුම් බලාපොරොත්තු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ නම් මේ අර්බුදය නිර්මාණය වෙන්නේ. ඔවුන් විසඳුම ලෙස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අපේක්ෂා කරා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇතුළේ නම් මේ අර්බුදය නිර්මාණය වෙන්නේ. ඔවුන් සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් අපේක්ෂා කරා. නමුත් වර්තමානයේ දේශපාලනය හිමු නොවේ. වර්තමානයේ ආණ්ඩුව විශාල අසාර්ථකභාවයට ආණ්ඩුව කෙරේ ජනතාව විශාල කලකිරීමට ලක් වෙලා තිබෙනවා හා සමාන ලෙස. ඊට සාපේක්ෂව ඒ හා සමාන ලෙසම පැරණි සාම්ප්‍රදායික දේශපාලන කඳවුරත් ජනතාව ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නැත්නම් එයින් කැඩිලා ගොඩ නැගුණු අනිත් පක්ෂ ඒ සියල්ලද ජනතාව ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. ඒ නිසා ජනතාව නව විසඳුම් මාවතක් ඉල්ලමින් තිබෙනවා. නව විසඳුම් මාවතක් වෙනුවෙන් පෙළ ගැසෙමින් තිබෙනවා. අද රට පුරා විවිධ ශේෂ්ත්‍රවල ජනතාව, වෘත්තීයවේදීන්, ඒ වගේම ග්‍රාමීය ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, තරුණ පරම්පරාව විශාල සාපිපාසාවකින් පෙළෙනවා. මේ සාම්ප්‍රදායික බලහුවමාරුවට වෙනුවට නව අලුත් පන්නේ පාලනයක් අපේ රට අවශ්‍ය බව. ආර්ථික සංවර්ධනය ළඟා කරගත හැකි, වංචා දූෂණ වලින් තොර වුණු, වංචා දූෂණ වල යෙදුණු අයට දඬුවම් ලබා දීම සහ දේපල පවරා ගන්න, ඒ වගේම ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කරන, නීතිය හා විධානයේ ආධිපත්‍ය තහවුරු කරන සාමකාමී රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවකින් අද පොදු ජනතාව පෙළෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අද අපේ රටේ මතුවී තිබෙන විශේෂ දේශපාලන තත්ත්වයක්. ලංකාවේ මෙතෙක් තිබුණු තත්ත්වය තමයි එක් පක්ෂයක් ඒ පක්ෂයට විරෝධ වෙනකොට ඒ පක්ෂයේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනකොට සාම්ප්‍රදායික ලෙස අනිත් පක්ෂය බදා වැළඳ ගන්න තත්ත්වයක් තමයි රටේ ඉතිහාසයේ තිබුණේ. හැබැයි අද තිබෙන්නේ වෙනුට අලුත් පාරක උවමනාව අද ජනතාව කියාපාමින් තිබෙනවා. අන්නේ අලුත් පාර, ඒ අලුත් ගමන් මඟ, මේ අර්බුදයට විසඳුම, මේ බිඳ වැටුණු කඩා වැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම වන්නට ජාතික ජනබලවේගී සූදානම්. අපි හිතනවා මේ සාම්ප්‍රදායික බලහුවමාරුවෙන්, සාම්ප්‍රදායික ඔලුගොඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමේ, ඒ දේශපාලන ප්‍රතිපත්තිමේ වෙනසක්, ආර්ථිකයේ ප්‍රතිපත්තිමේ වෙනසක්, සමාජයේ යහපත් ගෙන යන ප්‍රතිපත්තිමේ වෙනසක් අද රට වුණා. අන්නේ ප්‍රතිපත්තිමේ වෙනස තමයි ජාතික ජන බලවේගය මේ බිඳ වැටුණු මව්බිම ගොඩ නැන්වීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත් වෙන සූදානම්. මේ අභියෝගය අපි බාර ගන්න සූදානම්. මේ කඩා වැටී තිබෙන මාතෘභූමිය ගොඩ ගන්න සූදානම්. මේ අපේක්ෂා බංගතට පත් වී තිබෙන තරුණ පරම්පරාව, තමන්ගේ ජීවිතේ ගැට ගැහගෙන යාම පිළිබඳ කල්පනා කරන ග්‍රාමීය ජනතාව, තමන්ගේ වෘත්තීය ගරුත්වය අහිමි විතර වෘත්තීයවේදීන්, තමන්ගේ ව්‍යාපාර පිළිබඳ ඉතාමත් අවිනිශ්චිතත්වයකට පත් වී තිබෙන ව්‍යවසායකයින්, මේ රටේ විද්වතුන්, මේ සියලු දෙනා අද එක මධ්‍යස්ථානයකට ආ යුතු තිබෙනවා. අන්නේ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. අපි පහුගිය කාලේ විවිධ ශේෂ්ත්‍රාත්මක විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥ සංගම්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන්, කුසි විද්‍යාඥයින්, ග්‍රාමීය ජනතාව, වෘත්ති සමිති ව්‍යාපාර, මේවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් කරා. මේ ඇති වී තිබෙන අර්බුදයෙන් අපි ගොඩ එන්නේ කොහොමද? මේ ඇති වී තිබෙන අර්බුදයට විසඳුම කුමක්ද? ඒ විසඳුම සොයා ගැනීම අපි එක එක්කෙනාගේ තනි අභිලාෂයක් හෝ තනි ක්‍රියාමාර්ගයක් නොවේ. මේ රටේ සියලු ජනතා බලවේග එක තැනකට කැඳවිය යුතුයි. මේ රටේ යහපත් වෙනස් කීමක් අපේක්ෂා කරන, නවුම් ආර්ථික සංවර්ධන මාවතක් අපේක්ෂා කරන, යහපත් සමාජයක් අපේක්ෂා කරන සියලු පුරවැසියන් එක මධ්‍යස්ථානයකට අපිට ගොනු කළ යුතුයි. අන්නේ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. අපි එහි මෙතෙක් කාලයක් අපි කරන ලද සාකච්ඡා, අභ්‍යන්තර එකතු වීම, සංවාදයන් තුලින් අපි දැන් අපේ වැඩපිළිවෙලක් හා
මේ ගොඩනැගීම සඳහා බලවේගයක් එකතු කරගෙන තිබෙනවා. ඒ සඳහා එම කණ්ඩායම එළිදැක්වීම සහ අපේ දේශපාලන අභියෝගය පිළිබඳ සාකච්ඡාව පටන් ගැනීම, ඒ සඳහා විවිධ බලවේගයන්ට ආරාධනා කිරීම මූලික පරමාර්ථ සහිතව අපි ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව මේ 20 වෙනිදා උදේ 9ට මොනෑක් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය කළා තිබෙනවා. අපි මාධ්‍ය සාකච්ඡාවක් කරා සිළු දෙනාටම ආරාධනා කරන්න විදියක් නැත. ඉඩකඩ සීමා සහිතයි. යම් සෞඛ්‍ය රෙගුලාසින් අනුව අපිට පවත්වන්න සිදු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ ශේෂ්ත්‍ර වලින් හඳුනා ගන්න ලද නියෝජිත කණ්ඩායම් කැඳවලා මෙම සමුළුව අපි 20 වෙනිදා පැවැත්වීමට සූදානම් කරලා තිබෙනවා. ඉන් අනතුරු මේ බල ගැන්වීම, මේ පෙළ ගැස්ම අපි රට පුරා ගෙන යන සූදානම්. ජනවාරි මාසය තුල අපි දිස්ත්‍රික්කවල මෙම නායකත්වයන් හඳුන්වා දීම ජාතික ජන බලවේගයේ සමුළු පැවැත්වීමට සූදානම් කරලා තිබෙනවා. හැබැයි මේ අර්බුදයට විසඳුම දෙන්නේ උඩ පමණක් එකතු වීමක් නොවේ. විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකින්, සාහිත්‍යදරයන් මෙවැනි කණ්ඩායමක එකතු වීමක් විතරක් පමණක් මේ අභියෝග ජයග්‍රහණය කරන්න බෑ. මේ අභියෝග ජයග්‍රහණය කරගත හැකි වන්නේ ලක්ෂ ගණන් ජීවත් වෙන ග්‍රාමීය ජනතාව අපි එකට පෙළ ගැස්සුවොත් විතරයි. ඒ නිසා අපි සූදානම් කරලා තිබෙනවා ග්‍රාමීය මට්ටමේ දැන්ට සෑම පළාත් පාලන മന്ത്രി කොට්ටාසයක් ඉලක්ක කරගෙන, අනතුරුව ග්‍රාම සේවක කොට්ටාස ඉලක්ක කරගෙන, අනතුරුව ගමක් ඉලක්ක කරගෙන ජාතික ජන බලවේගයේ ජන සභා ගොඩනගන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ නියෝජිත මහා සමුළුවත් එක්ක මේ රටේ විසිරී පැතිරින සියලු ජන කොටස්, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව, නාගරික ජනතාව, ග්‍රාමීය ජනතාව, විවිධ ශේෂ්ත්‍රවල ඉන්න මේ රටේ යහපත් පරිවර්තනයක් අපේක්ෂා කරන සියලු පුරවැසියන්, සියලු සමාජ කණ්ඩායම් උඩතලයේ ඒක නාගරික වශයෙන් පමණක් නොවේ ග්‍රාමීය වශයෙන් එකතු කිරීම සඳහා බල ගැන්වීම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙල සමාරම්භක රැස්වීම තමයි මේ 20 වෙනිදා අපි ජාතික ජන බලවේගයේ නියෝජිත මහා සමුළුව හැටියට පැවැත්වීමට සූදානම් කරලා තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන්ට ආරාධනා කරන්නේ ඔබේ මෙතෙක් කරන ලද සාම්ප්‍රදායික බලහුවමාරුවෙන් මේ රට හෝ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ඉදිරියට ගියේ නැහැ. සිදුවී තිබෙන විශාල අර්බුද ගණනාවක් නිර්මාණය වීම, සිදුවී තිබෙන තිබුණාටත් වඩා වැඩි නරක තත්ත්වයක් නිර්මාණය වීම, 2015-19 රනිල් මෛත්‍රීගේ ආණ්ඩුවටත් වඩා වැඩි නරක තත්ත්වයක් දැන් නිර්මාණය වෙනවා. ඒ සාම්ප්‍රදායික බලහුවමාරුවේ ගියොත් මේ තියෙන තත්ත්වයටත් වඩා වැඩි නරක තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසාද අපිට තියෙන තීරණාත්මක ලෙස මේ අවුරුදු 73ක් ගමන් කරන ලද මාවතෙන් මිදිලා නව මාවතකට ගමන් කරන්න. ඒ නිසා අපේ රට මේ වෙලාවේ නිශ්චිත සම්දිස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. මේ සාම්ප්‍රදායික බලහුවමාරුවෙන් වෙනස් වුණු ගමන් මාවත තෝරා ගන්න සූදානම්ද? එහෙම නැත්නම් සාම්ප්‍රදායික බලහුවමාරුවේ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගේ ගොස් අපේ රට තවත් ප්‍රපාතයෙන් ප්‍රපාතයට පත් කරන්න සූදානම්ද? ඒ නිසා අද අපේ රට ඉතාමත් තීරණාත්මක හන්දියකට මන්සන්දියකට ඇවිල්ලා තිබෙනවා. මේ රටේ පුරවැසියන් තෝරා ගන්න මාවත් දෙකක් තිබෙනවා. එකක් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල බලහුවමාරු හරහා විනාශකාරීත්වයේ මාවත. එසේ නැතිනම් මේ රටේ පොදු ජනයා එක්ව ගොඩනැගෙන මහජන ව්‍යාපාරයක් කරා මේ රට ගොඩනැගීමේ, මේ රට බිඳවැටුණු රාජ්‍ය ගොඩනැගීමේ විසඳුමේ මාවත. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන්ට ආරාධනා කරන්නේ ඔබ තෝරාගත යුත්තේ විනාශකාරීත්වයේ මාවත නෙවෙයි. අවුරුදු 73කට වඩා වැඩි කාලයක් මේ රට ගමන් කරමින් තිබෙන විනාශකාරීත්වයේ මාවත. ඒ විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවත තෝරා ගන්න කියන ආරාධනය අපි කරනවා. ඒ වෙනුවෙන් ජාතික සමුළු නියෝජිත සමුළුව පැවැත්වීම, දිස්ත්‍රික් මට්ටමේ සමුළු පැවැත්වීම, ග්‍රාමීය මට්ටමේ සභා ගොඩනැගීම, ජනතාවත් එක්ක සංවාදයේදීම අදහස් වමාරු කිරීම, ජනතාව විශාල මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ අභිලාෂය සහිත තමයි අපි මේ ජාතික නියෝජිත මහා සමුළුව පැවැත්වීමට සූදානම් කරලා තිබෙන්නේ. ඒ හරහා මේ රටේ ජනතාවට අපි අලුත් මාවතක්, විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවත යෝජනා කරන්න කැමති. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා අපේ රටේ ජනතාව මෙතෙක් ගමන් කරපු විනාශකාරී මාවත වෙනුවට
විසඳුමේ මාවත තෝරා ගැනීම සඳහා ඒක රාශි වෙයි කියලා. ඉතින් මේ මූලික කරුණු ටික තමයි අපට ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ගෞරවාදී අසංගත විසඳුම සම්බන්ධයෙන් දැන් මේකට ඔබතුමාලා ඉදිරියක්වීමක් කරලා අපෝගේ සතියේදී දැන් මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ වෙනකොට දැන් වර්තමාන කර්තව්‍ය කොයි වගේ එකක් මන්ද? එකක් තමයි අපි මේ පිළිබඳව අධිකරණ නඩුවක් ගොනු කරලා තිබෙනවා. අද අධිකරණයේදී නඩුව ගැනීමට නියමිතව තිබෙනවා. ඉතින් අපේ හඳුන්වන සහෝදරයාත් වසන්ත සමරසිංහ සහෝදරයාත් තමයි මේ නඩුව ගොනු කරලා තිබෙන්නේ. ඉතින් අපි එකක් නීතිමය ක්‍රියාමාර්ග අපේක්ෂා කරනවා මේ නීති විරෝධී රටේ ජාතික සම්පත් විකුණන මේ කිවිසුම අහෝසි කිරීම වෙනුවෙන්. ඒ වගේම අපේ වෘත්ති සමිති ව්‍යාපාරයක් විශේෂයෙන්ම ඉංජිනේරු වෘත්ති සමිති ව්‍යාපාරයක් වෘත්තීමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙමින් තිබෙනවා මේ පාවා දීම නතර කිරීම වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන් මේ පාවා දීම අද ස්ථාන තුනක සිදු වෙමින් තිබෙන එකක් වරාය, තෙල් සහ විදුලි. මා දැක්කා වරාය, තෙල් සහ විදුලි වෘත්ති සමිති ව්‍යාපාරයන් ඒකාබද්ධව මේ සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. අපි හිතනවා ඒ ක්‍රියාමාර්ග තමයි මේ කිවිසුමට අදාළව මේ වන විට අපි ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. මේක සම්දානයක් විදිහට යනවාද සම්මාරික සමගිජන බලවේගයෙන් එහෙම කතා කරනකොට මොකද මේක සම්බන්ධ වෙනවද? මෙතෙක් සාම්ප්‍රදායික දේශපාලන සංවාද තිබුණේ පක්ෂ නායකයෝ ඔය සාම්ප්‍රදායික පක්ෂ ටික එකතු වෙලා වේදිකාවකට නැගලා අත්වල බැඳගෙන යාළුයි අපි යාළුයි කියලා ආණ්ඩුවක් හදාගෙන තනතුරු වරප්‍රසාද බෙදාගන්නේ. ඒක තමයි සාම්ප්‍රදායික දේශපාලන සන්දානය. මේකත් සන්දානය. හැබැයි මේ සන්දානය අපි හිතනවා ජාතික ජන බලවේගය තුල දැන් එකතු වී ඉන්න දේශපාලන සංවිධාන, ව්‍යාපාර, දේශපාලන පක්ෂ, පුද්ගලයන්ට පමණක් නෙවෙයි. මේ රට ගොඩනැගීම පිළිබඳ අවංකභාවය, මේ රට ගොඩනැගීම පිළිබඳ කැක්කුම අදූසිත පුද්ගලයන් ඉන්නේ. ජාතික ජන බලවේගයේ එළියනොත් විශාල පිරිසක් එහෙම ඉන්නවා. ඉතින් අපි අන්නේ ඒ පිරිස් සමග තමයි මේ සන්දානගත වීමක් සිදු කරන්නේ. එසේ නැතුව සාම්ප්‍රදායික ලෙස වේදිකාවක් නැගලා අත්වල බැඳගෙන යාළුයි අපි යාළුයි කියන එකක් නෙවෙයි. ඒ නිසා කිසිසේත්ම ඔය ප්‍රධානයයි කියා ගන්නා කඳවුරු දෙකත් එක්ක ඍජුව හෝ වක්‍රව කිසිදු සන්දානගත වීමක් එකගතාවයක් ජාතික ජන බලවේගය තුලින් සිදුවන්නේ නැහැ. ඒ වගේම කලිමුතුමයින් ප්‍රශ්නේදී දැන් අපේ රටේ නීතියේ ප්‍රයෝගය වල මේ කිවිසුම අසංකලලා තියෙන්නේ. ඒක අපේ රට මොනවාගේ වාසියක් සාවාසියක් සිදු වෙන්න උනොත් විශේෂයෙන්ම අපේ රටට පටහැනිව අපේ රටේ නීතියට පටහැනිව කිවිසුම අත්සන් කරත් මේ කිවිසුම අත්සන් කිරීම සඳහා අනුබලය, ආශිර්වාදය, මඟ පෙන්වීම, මැදිහත් වීම ලබා දීලා තියෙන්නේ අපේ රටෙන් පිට කෙනෙක් තමයි. බැසිල් රාජපක්ෂ. ඉතින් ඒ නිසා එහෙම ගත්තාම නීති අනුකූලව දන්නෙත් නැහැ. කෙසේ වුවත් මේ සියල්ල තමයි අධිකරණය හැම අපි ප්‍රශ්න කරන්නේ. හැබැයි අපි දන්නවා අධිකරණය බොහෝ දුරට වග විභාගයට ලක් කරන්නේ ඒකේ නීතිමය විවස්ථාමය තත්ත්වය. ඒතර මෙතන නීතිමය විවස්ථාමය තත්ත්වයේ අභිමවා ගියපු වංචාවක් තිබෙනවා. ජනතාවට තොරතුරු වසන් කිරීමක් තිබෙනවා. රටේ ජාතික සම්පත් විකිණීමේ අපරාධයක් තිබෙනවා. අපේ රටේ බලශක්තිය ඇමරිකානු සමාගමට පවරා දීමේ ජාතික ආරක්ෂාවේ අනතුරක් තිබෙනවා. දැන් අධිකරණයේ වග විභාගයට ලක් කරන්නේ ඒ කරුණු නෙවෙයි. අධිකරණයේ වග විභාගයට ලක් කරන්නේ මේකේ නීත්‍යානුකූලභාවය පිළිබඳ කරුණු විතරයි. හැබැයි නීත්‍යානුකූලභාවයෙන් එහා ගියපු දේශපාලන ආර්ථිකම කරුණු තියෙනවා මෙතන. ඒ නිසා අපි හිතන අධිකරණ ක්‍රියාමාර්ගයෙන් ඔබට ගියපු දේශපාලනමය වැඩපිළිවෙලක් ක්‍රියාමාර්ගයක් මේ සඳහා අවශ්‍යයි. අපි ඒක සිදු කරනවා. පිළිගිරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. දැන් ඒ කියන්නේ රටෙන් ගේන්න විදේශ විනිමය නැති නිසා ගේන්න දෙයක් නැහැ කියලා තමයි රජය කියන්නේ. ඔබත් හිටපු සම්පත් අමාත්‍යවරයෙක්. මේ විදිහට දේශීය කිරිපිරි කර්මාන්තයේ ගොඩනගන්නේ એટલે දේශීය දියරකිරිකෝ ඒ කර්මාන්තය ගොඩනගා නොතිබීම නිසා නේද මේ ගැටලුවට මුහුණ දීලා තියෙන්නේ. අපේ රට පසු සම්පත් කර්මාන්තය සඳහා ඉතා යෝග්‍ය රටක්. ඒ කියන්නේ අපිට ප්‍රධාන දේශගුණ කලාප තුනක් තිබෙනවා. දැන් අපි හිතුවොත් නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ
ෆර්සියන් වර්ගයේ හරක් අපිට ඇති කරන්න පුළුවන් බලන් මේ අඹේවැල, නුවරඑළිය, බණ්ඩාරවැල ප්‍රදේශවල. ඒ වගේම පාකිස්තානයේ, ඉන්දියාවේ මූරා වර්ගයේ අපිට හරක් ඇති කරන්න පුළුවන් හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුරයේ අම්පාර වැනි ප්‍රදේශවල. එතකොට අපේ රටේ පාරිසරික තත්ත්වය ඉතාමත් යෝග්‍යයි කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා. ඒ වගේම අපේ රටේ සංස්කෘතිය ගත්තත් සැලකිතු ප්‍රමාණයකට නේද සත්ව හිංසාව ප්‍රතික්ෂේප කරන, සතුන් රැක බලා ගන්න, සතුන් තමන්ගේ ඥාතීන් ලෙස සලකන සංස්කෘතියක් අපිට තිබුණා. එඳ සංස්කෘතික තත්ත්වයක් අපිට හොඳයි කිරි කර්මාන්තය ගොඩනගන්න. ඒ වගේම අපි පාරිභෝගික ජනතාව දිහා බැලුවා සාමාන්‍යයෙන් කිරි පානේ නේද මම හිතන්නේ 80කට 90කට වඩා වැඩි ප්‍රමාණයක් මේ කිරි පාවිච්චි කරනවා. නම් පාරිසරික තත්ත්වය හොඳයි, සමාජීය තත්ත්වය හොඳයි, මාකට් එක හොඳයි. එහෙනම් ඕනෑම කර්මාන්තයක් දියුණු කිරීම අවශ්‍ය වෙන මූලික සාධක තිබෙනවා. හැබැයි අපේ කිරි කර්මාන්තයේ සිද්ධුනේ මොකක්ද? 1977 වෙනකොට අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 50කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය කරලා තිබුණා. ඒ සඳහා අපිට නේද වැලිසර ලක්ස්ප්‍රේ අද ඇත්තෙත් නැහැනේ කිරිපිටි කම්මලක් තිබුණා. අඹේවිල කිරිපිටි කම්මලක් තිබුණා. අපිට ඉතාමත් හොඳ සංවිධාන යාන්ත්‍රණයක් තිබුණා. මේ සියල්ල බිඳ වැටුවා. බිඳවත්ලා අද පිට රටින් කිරි ආනයනය කරන රාජ්‍යයක් මේගොල්ලෝ නිර්මාණය කරා. හැබැයි දැන් ආණ්ඩුව කියනවා නේද කිරිපිටි නැත කරලා මේක කරනවා කියලා. මේක එහෙම කරන්න බෑ. මොකද මේක ඇඳුම් ඉක්මනින් වැඩි කරන්න පුළුවන් නේද? බිල්ඩින් එකක් ගවුව, ෆැක්ටරි දැම්මා, මහාන ළමයි ටිකක් දැම්මා. අද හදන්නේ 1000යි නම් ඊට 2000ක් හදන්න පුළුවන්. හැබැයි කිරි කර්මාන්තයේ ස්වභාවික ක්‍රියාවලියක් එක්ක ගැට ගිහිලා තිබෙනවා. සතෙක් බිහි කරන්න ඕන. බිහි කරන සතා ගැප් ගන්න ඕන. එයා නැවත සතෙක් බිහි කරන්න ඕන. ඒතර මේක දීර්ඝ කාලන සැලසුම් සහගත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් අපි අත්පත් කරගත යුතුයි. හැබැයි මේ බලයටපත් වෙච්ච කිසිදු ආණ්ඩුවකට එවැනි සැලැස්මක් තිබුණේ නැහැ. 2005 දී අපි කුසකර්ම අමාත්‍ය ධූර දරනකොට අපේ රටේ කිරි නිෂ්පාදනය කරමින් තිබුණේ අවශ්‍යතාවයෙන් 17යි. අපි සැලැස්මක් ඇදුවා 2010 වෙනකොට අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 50 දක්වා මේ නිෂ්පාදනය වැඩි කරන්න. හැබැයි ඒක සැලසුම් සහගත සැලැස්මක් අපිට අවශ්‍යයි. කිරි වලින් අපේ රට ස්වයං පෝෂ්‍ය කරන්න. හැබැයි මේ පාලකයන් සියල්ල කඩාවට්ටලා. දැන් අඬලා වැඩක් නැහැ. ඒගොල්ලෝ මේ දශක ගණනාවක් තිස්සේ රට පාලනය කළා, අනුගමනය කළාද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිවිපාක තමයි අද අපේ රටේ ජනතාව මුහුණ දෙමින් තිබෙන්නේ. ඒ නිසා මා දැක්ක බන්දුල ගුණවර්ධන කියලා තිබුණා ඩොලර් මිලියන 11ක් ඉල්ලුවා කියලා කිරිපිටි ආනයනය කරන්න. හැබැයි ලැබිලා තියෙන 1.1 කියනවා. ඒ කියන්නේ 10යි. ඒකෙන් පෙන්눔 කරන්නේ රටේ ජනතාවට අවශ්‍ය නැ කිරිවල විශාල හිගයක් ඇති වෙන බව. ආණ්ඩුව මෙවැනි තත්ත්වයන් වලදී විශාල සැරසිලි කරනවා මේ ජාතික දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න තමයි මේවා කරන්න කියලා. නෑ. අද අපේ රටේ ආර්ථිකය ඇති වී තිබෙන අර්බුදේ ප්‍රතිවිපාකයක් තමයි මේක තියෙන්නේ. අපි හිතනවා අපේ රට අපි සකස් කරපු වැඩපිළිවෙලත් අපි යෝජනා කරලා තිබෙනවා. අපේ රට කිරි වලින් ස්වයං පෝෂ්‍ය කරන්න පුළුවන්. දැන් මේ පෞරණම සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා අනුනවුතු සාදීදී අධිකරණයේ තීන්දුවක් දීලා තිබුණා මේ අපේ රටේ මේ රටට ගෙවන්න කියන තීන්දුව. දැන් මේ ගෙවීමේදී දැන් ගෙවන්න ඕනේ කවුද? දැන් මේක මේ ඉසියෝබල් කරේ කවුද මේක මේ නෑ එකක් අධිකරණයෙන් එහෙම තීරණයක්. ඒ කියන්නේ දැන් ආයෙ ගෙනිනවනේ. ඔව් අධිකරණයෙන් එහෙම තීරණයක් තබා දීලා නැහැ මා දන්න විදිහට. මොකද දැන් අපි ලක් පොහොර සමාගමයි කොමර්ෂල් පොහොර සමාගමයි LC එකක් විවෘත කරලා තිබෙනවා. LC එකක් විවෘත කරනවා කියලා කියන්නේ සමාගම් දෙක එතනින් පස්සේ ගනුදෙනුවෙන් එළියේ තියෙනවා. LC එකේ හරය තමයි අපේ රටේ මහජන බැංකුව එකඟ වෙනවා. එහි පොහොර එවන කින්ඩාව සමාගමේ බැංකුවට ඕගොල්ලෝ බය නැතුව බඩු එවන්න මහජන බැංකුව කියනවා අපි වරායට බඩු ආපුවම ඕගොල්ලන්ට සල්ලි එවනවා. ඒක තමයි ණයවර ලිපියක් නිකුත් කිරීමෙන් ලැබෙන බලය. ණයවර ලිපියක් නිකුත් කරනවා කියන්නේ ගනුදෙනුවේ අවසන් සම්මුතිය. මොකද්ද? මහජන බැංකුව එකඟ වෙනවා. කින්ඩාව සමාගමේ බැංකුවට ඕන් නියෝජනය කරන බැංකුවට ඕගොල්ලෝ බඩු එවන්න
වරායට බඩු ආවට පස්සේ අපි සල්ලි දෙන්න. ඒ සම්මුතියට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා පොහොර ගත්තත් නැතත් සල්ලි ගෙවන්න ඕන. මේක තමයි තා. මේකට අධිකරණ නියෝගයක් ඕනේ. ඒක තමයි බැංකු ක්‍රියාවලිය. ඇත්තටම සිද්ධ වුණේ බැංකුවට අධිකරණ නියෝගයක් දුන්නා සල්ලි ගෙවන්න එපා කියලා. බැංකුවට අධිකරණ නියෝගයක් තිබුණ නැත්නම් සල්ලි නිකම්ම නැව එනකොටම දෙනවා. ඒ නිසා මෙතන ගැටලුව තියෙන කුමක්ද? අපේ රටේ ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදී අපේ ප්‍රමිති ආයතන විසින් සකස් කළ ලද ප්‍රමිතීන් තියෙනවා. ඒතර අපි මෙතෙක් ආනයනය නොකරන ලද භාණ්ඩයක් ආනයනය කරනවා නම් ඒවට අපි නව ප්‍රමිතීන් හදනවා. එතකොට මේ කාබනික පොහොර ආනයන අපේ රට අලුත් දෙයක්. ඒ නිසා නව ප්‍රමිතීන් හැදුවා. ඒ වගේම අපේ රටේ කාබනික ද්‍රව්‍ය ආනයනය කරනවා නම් අපේ ක්වොරන්ටයින් ආරක්ෂණ පනතට යටත් ඒ නිරෝධායන ක්‍රියාවලියක් තියෙනවා. එහෙනම් අපි LC එක විවෘත කරන්න කලින් ණයවර ලිපි විවෘත කරන්න කලින් සාම්පල් පරීක්ෂා කළ යුතු තිබුණා. මොකද අපි බඩු එන්න කියනවා, සල්ලි දෙන්නම් කියනවා, බඩු හොඳද කියන්නේ නැතුව බලන්න. මේක ජාත්‍යන්තර වෙළඳාමක් නෙවෙයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ නේද ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ ආනයනය කරනවා. ඒ ඕගොල්ලෝ කියන බඩු ඉවන්න, බඩු ලැබුණාම සල්ලි කැපෙනවා. ඒ සරලයි. හරි ඊට පස්සේ කියන බඩු දිහා බලලා මේ අප්සෙට් කියන්නේ. එහෙම කියන්න බෑ. හරි ඒ නිසා මොකද්ද කළ යුතු තිබුණේ? සාම්පල් පරීක්ෂා කළ යුතු තිබුණා. ඉතින් සාම්පල් පරීක්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි නිකුත් කරේ කවුද? ඒකට නියෝග දුන්නේ කවුද? ඒ කඩිමුඩිය තිබ්බේ කාටද? ඒකයි වැදගත්. ඒ නිසා මේක කිසිසේත්ම මහජනයාගේ බදු මුදල් වලින් මහජනයාගේ බරක් පැටවෙන විදිහට නොගිය යුතු මුදලක්. එයි මේ රටේ කිසිදු පුරවැසියෙක් මේ ගනුදෙනුවට අහුල් නැහැ. මේ ගනුදෙනුවට අහුල් මහින්දානන්ද අලුත්ගමගේ සසේන්ද්‍ර රාජපක්ෂ පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙන්න. මේ හතර දෙනාම දේශපාලකයෝ. මේ ගනුදෙනුවට අපි අහුල්ද? මේ ගනුදෙනුවට මේ රටේ පුරවැසියන් අහුල්ද? නිසා මේ රටේ පුරවැසියන්ගේ මහජනයාගේ ධනෙ මේ වන්දි ගෙවන්න කිසිසේත්ම යුක්තිසහගත අයිතියක් නෑ. ඒ නිසා මේ වන්දිය ගෙවිය යුතු වන්නේ මේ වන්දි ගෙවීමේ අපරාධය කරන ලද මහින්දානන්දත් සසේන්ද්‍ර රාජපක්ෂත් පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙන්න. ඒ නිසා අපි බල කරන්නේ එතෙන්ට මේ රටේ කිසිදු පුරවැසි තමන්ගේ බදු මුදල් මේ වංචාව වෙනුවෙන් හිලව් කිරීමට ඉඩ නොදිය යුතුයි. ඒගොල්ලෝ හොරකම් කරනවා. ඒගොල්ලෝ වංචා කරනවා. නේද? ජනතාවට බර දානවා. මේක කරන්න බෑ හැමදාම. ඒ නිසා මේක අනිවාර්යයෙන් මා කලින් කියන හතර දෙනා මේ වන්දිය ගෙවිය යුතුයි. මේ රටේ ජනතාව මේ වන්දි නොගෙවිය යුතුයි. මේක නිත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? නිත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නම් නඩු දාලා හරි මොනවාද තුමාලා දාපු නඩුව වගේ එකක් දාන්න බැරිද? ඔව් අපි ඒක නීතිඥයන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අපි හැමදේම උසාවියට බාර දෙන්නත් ඕනේ නේද? උසාවියට දෙන්නත් ගොඩක් වැඩ නේද? ඉතින් අපි ඒ සම්ප්‍රදායත් ඒ තරම් යහපත් සම්ප්‍රදායක් නෙවෙයි. මේ හැමදේම අන්තිමට උසාවියට බාර දෙන එක. නේද? හැමදේම බාර ගන්න ඕනේ මේ රටේ මහ ජනතාව. එනිසා මේ අපරාධ කරුවන්ට එරෙහිව ඉස්සරහට එන්න මහ ජනතාව. එනිසා ඇත්තට මේක විසඳිය යුතු වන්නේ අධිකරණ පද්ධතිය නෙවෙයි. නේද? මහ ජනතාවගේ අධිකරණ පද්ධතිය එකතු වෙලා කියලා තමයි විශ්වාස කරන්නේ. මේක මේ වෙනකොට පාර්ලිමේන්තුව කාල්තියලා තියෙනවා. මේ රටේ තියෙන ගැටලු අහගන්න තියෙන තත්ත්වයක මුහුණ දෙන්න බැහැ කියලා විපක්ෂයේ යෝජනා කරනවා. ඇත්තටම රටක් විදිහට මේ තත්ත්වයේ කොහොමද? ඔබට මේ තීන්දුවක් දෙන්න පුළුවන් ද මානසික ආබාධයක් තියෙන කෙනෙක් ගන්න තීන්දුව ගැන ඔබට උත්තර දෙන්න පුළුවන්ද? ඉතින් මට ඉතින් මේ ප්‍රශ්නයක් මෙතන තියෙන කියලා. ඉතින් මම අපි දන්නේ එක්ක ජනාධිපතිවරයා කියන්න ඕන රටට මේ නේද මම මෙන්න මේ වෙනුවෙන් තමයි මේ පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කරේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම අපහාසයක් කරනව නෙවෙයි කාටවත් අපේ සාමාන්‍ය මානසික ආබාධය සහිත අය ගනු ලබන තීන්දුව වලට ලොකු දේශපාලන විග්‍රහයන් දෙන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ජනාධිපතිවරයා විසීම තමයි මොකටද මේක කරේ කියලා කියන්න ඕනකම තියෙනවා. දැන් මේ වෙනකොට ආණ්ඩුවේ දෙදරා යාමක් අපිට පිටින් ඒ කියන්නේ දෙක වාස්තව වෙලා එක්කාසතක බාහිරවසක්නා මමදවාචා උද කීපදෙනා නිකලා පැසිමක් සංවිධානය කරලා තිබුණා. දැන් ඒක එහෙම වෙද්දී ඔබතුමාලගේ පක්ෂයේ අපි දැක්කා දැන් පෞද්ගලිකාරී පුරාවට ඒක
එකතු වීම වගේ දේවල් අපි ලබනවා ප්‍රවණතාවයෙන් ලබන ඔතුමාගේ පැත්තට මේ පැත්තට ගෝලයෙන් යකිවොත් එකක් තමයි ආණ්ඩුව අතර රණ්ඩු තියෙනවා. හැබැයි තීරණාත්මක තැන් මොනවද? තීරණාත්මක තැන තමයි විසිරු සංශෝධනය සම්මත කර ගැනීමේදී කොච්චර රණ්ඩුව තිබ්බත් හැසිරුනේ කොහොමද? හැසිරුනේ පක්ෂව. ඉතින් ආණ්ඩුවට කිසි හානියක් නෑ. ඊළඟ ආර්ථිකය ගිවිසුම් පී.බී. ජයසුන්දර මොකද අපරාධකාරයා මේ ඔක්කොම කියනෝනේ. හරිද? ඉතින් මේ අයවැය ලේඛන හදනකොට ප්‍රධාන මූලිකත්වය අපි හිතන්නේ පී.බී. ජයසුන්දර. හරිද? ඊට පස්සේ ඔවුන්ගේ ප්‍රධානතම අර පී.බීගේ මොහමට තලන්නේ කට්ටියට කියන්න බැරි නිසා. ඒ ඔයගොල්ලෝ ප්‍රධානම හතුරා බැසි. හැබැයි ඔහුම ඉදිරිපත් කරන අයවැය ලේඛනයට මොවුන් මත උස්සනවා. ඒ නිසා මම හිතන්නේ අර ඒ තරම් දේශපාලන නාඩගම්කාරී විගඩම්කාරී නේද? ඒ වගේ නම් අපි තරම් කාලය යවන්නත් ඕන. මම හිතනවා ඔයගොල්ලෝ මාධ්‍ය ආයතනත් ඒ ගැන ටිකක් සැලකිල්ලක් කරන්න. ඒත් එක්කම දැන් 1994 වෙනකොට පාර්ලිමේන්තුවේ බලයක් තිබෙන්නේ නැති ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයට වඩා 2000 විතර වෙනකොට 40ක් දක්වා විතර වර්ධනය කරගන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගොඩගිනි ගන්න. ඒත් එක්කම ඊට පස්සේ හදපු නායකයෝ ගොඩක් දැන් ඔබතුමාලා ජාතික ජනබලවේගය හදලා රටේ යම්කිසි මතයක්නේ වැඩ කරන්න උත්සාහ කරන්නේ. ඒ දැන් මේ හදපු නායකයෝම ජනතා විමුක්ති පෙරමුණ අර යනවා මේ හදන දේ මහ පොළොවේ වැඩ කරන්න බැහැ කියලා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඔය විදිහට මේ ජාතික ජනබලවේගය හදන මේ වැඩ පිළිවෙල මහ පොළොවේ වැඩ කරන්න බැහැ කියලා බොහෝ අය හැර ගියා නෙවෙයි බොහෝ අය පක්ෂෙන් ඉවත් කරා. අපිට ඕන මේ රට වෙනස් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් හදන්න නම් ඕනෑම කුණු ගොඩක් ඇඟේ තවරගෙන යන්න අපි සූදානම් නැහැ. හරිද? ජාතික ජනබලවේගයටත් ඒක අදාළයි. මටත් අදාළයි. ඒ නිසා අපි හදන්නේ මේ රට වෙනස් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් නම් හරිද? ඒ වෙනස ඒ ව්‍යාපාරය තුල ගැබ්බෙන්න ඕන. සාම්ප්‍රදායික කුණුණු චරිතත් එක්ක නේද? සාම්ප්‍රදායික කුණු දේශපාලනයක් එක්ක මේ රටේ පරිවර්තන අත්පත් කරගන්න බැහැ. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් තියෙනවා. ජාතික ජන බලවේගයත් එක්ක අපි වැඩ කරන අපි හැම දෙනා තුන සමගිය, සහෝදරත්වය සහ අපේ අරමුණ අතර පොදු එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා ඔබ කමක් නැහැ. ඒ කියන්නේ කල්තියා එවැනි අසුභවාදී පුරෝකතනයන් පිළිබඳව අදහස් දක්වන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒකට අපිටත් ඒක සැලකිල්ලක් කරන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙන්නේ ආපහු. දැන් ඔබතුමාලා හැරගියපු කණ්ඩායම් නැවත ඔය සම්දානයේ එකතු වෙන්න ආවොත් ඔබතුමාලා බාර ගන්නවා. ඉතින් කණ්ඩායම් කියවම පොදු එකක් නේ. කණ්ඩායම් කිව්වත් ඉතින් එක එක්කෙනා ගැන වෙන වෙනම බැලුවොත් එක පුද්ගලයන් ගැන වෙන වෙනම බැලුවොත් අපි ඉතින් ජාතික ජන බලවේගය හදලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙල පිළිගන්න. ඒක වැදගත්. හොඳේ ජාතික ජන බලවේගයේ සකස් කළ තියෙන දේශපාලන වැඩපිළිවෙල පිළිගන්න. මම කලින් කියපු අවංක භාවයේ තිබෙන කැපකිරීමට සූදානමක් තිබෙන අදූසිත. හරි වැදගත් ඒක. එවැනි ඕන කෙනෙකුට විවෘත වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් තමයි අපි හදලා තියෙන්නේ. අපි මේ ජනතා විමුක්ති පෙරමුණේ ගේ ඇතුළට එන්න කියනව නෙවෙයි. අපි මේ කියන්නේ අපි ඔක්කොටම එකතු වෙන්න පුළුවන් පොදු මධ්‍යස්ථානයක් අපි හදමු. සමහර අය නේද ජයිපී ගේ ඇතුළට එන්න ටිකක් අකමැති වෙන්න පුළුවන්. සමහර අය ජයිපී ගේ ඇතුළට ගන්න බැරුව යන්නත් පුළුවන්. ඒ නිසා මම හිතනවා අපි ඔක්කොටම එකතු වෙන්න පුළුවන් පොදු මධ්‍යස්ථානයක් හදලා තිබෙනවා. හැබැයි එහි දේශපාලන වැඩපිළිවෙල සහ අරමුණු පිළිගන්න සංවිධාන පුද්ගලයන් අපි ඒක රාශි කරගන්න කැමතියි. අපි එහෙම නැත්තම් අපිට මේ ප්‍රමාණය මෙහෙම තියාගෙන අපිට ඉන්න පුළුවන්. නමුත් මේක වර්ධනය කරගන්නවා නම් අනිත් පක්ෂවල ක්‍රියාකාරී වැඩ කරපු අනිත් පක්ෂවල ඡන්දි දීපු නේද? එවැනි කණ්ඩායම් මේ මධ්‍යස්ථානයට එකතු විය යුතුයි. ඒ නිසා අපි විවෘතයි. හැබැයි අපි සංවිධාන සහ විශේෂ පුද්ගලයන් ගැන වෙන වෙනම සාකච්ඡා කළා තමයි ජාතික ජන බලවේගයේ ස්ථාවර කමිටුව හරහා අපි තීරණයක් ගන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ආරාධනා කැමැත්තක් පළ කරොත් ජාතික ජන බලවේගයේ නියුක්තියෙන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් නම් කරලා අපි වුන් එක සාකච්ඡා කරන්න කියනවා. ඒ සාකච්ඡාවල එකගතාවයන් අනුව තමයි අපි වුන් ජාතික ජන බලවේගයට සම්බන්ධ කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ.